ආයුබෝවන් අපි දාමිනී ව්‍යාපෘතියෙන් අද අපි ඔයගලන්ගේ කැලණි විශ්වවිද්‍යාලයේ රාගම් වෛද්‍ය පීඨයේ ඔයගලන්ගේ වෛද්‍ය ප්‍රදර්ශනය සඳහා කොහොමද වීදියකදී ආරක්ෂා වෙන්නේ කියන දේ පිළිබඳව තමයි අපි ඔයගලන්ට හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ දාමිනී ව්‍යාපෘතියෙන් ඇත්තටම අපි සමාජ සත්කාරයක් විදියට නොමිලේ මේ වගේ ව්‍යාපෘති හඳුන්වලා දෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට හා ළමයින්ට ලිංගික හිංසනයන් සහ දූෂණයන් වලදී අපි කොහොමද ප්‍රතිචාර දක්වන්න ඕනේ කියන දේ පිළිබඳව තමයි අපි මෙතනදී ඔයගලන්ට හඳුන්වලා දෙන්නේ. දැන් මුලින්ම කතා කරන්නේ ප්‍රතිවාදයේ තියෙන බොහොම සංවේදී ප්‍රදේශයන් ගැන මොනවද කියලා. මොකද අපි පාරකදී අපි ෆයිට් එකට යන්නේ අපි යන්නේ පුළුවන් තරම් බේරෙන්න. ඉතින් ඒකට අපි බලන්නේ මුලින්ම පුරුෂයෙක් විශේෂයෙන්ම ගොඩක්ම අතවරයන්ට ලක් වෙන්නේ පුරුෂයන් නැති. එතකොට අපි කොහොමද මේ පුරුෂයන්ගේ මොනවාද සංවේදී ස්ථාන කියලා අපි මුලින්ම හඳුන්වලා දෙන්නේ. අපි මුලින්ම ටාගට් කරන්නේ S2. ඊළඟට ටාගට් කරන්නේ groin එක. ඊළඟට අපේ වැඩසටහනේ අපි තව ඉස්සරහට යනකොට අපි යනවා උගුරට සහ අපි යනවා මේ shin එකට. සහ අපි ඊළඟට හඳුන්වලා දෙනවා ඔයගලන්ට එවෙලේ සාදාගත් අභිආයුධ. අපි ඉම්ප්‍රොවයිස් වෙපන්ස් කියලා කියනවා. එතකොට අපි මේ දේවල් වලට අපි කොහොමද මේවා පාවිච්චි කරන්නේ කියන දේ පිළිබඳව අපි ඔයගලන්ට දල අදහසක් දෙන්න. දැන් අපි බලමු අපි කොහොමද තමුන්ගේ ඉරියව්ව හරියට තියාගන්නේ, අපි කොහොමද අපේ දුර මැනගන්නේ කියලා. පළවෙනිම දේ තමයි තමුන්ගේ දුර මැනගන්න තමුන්ට කරන්න පුළුවන් දේ තමයි තමුන්ගේ තියෙන කම්ෆර්ටබල් zone එක. ඒ zone එක තමයි තමුන්ට හිතා ගන්න පුළුවන් දුර මෙයා මෙතනින් එතකොට ආවොත් මට අනුතරක් කරන්න පුළුවන් කියලා. එතකොට අපි මුලින්ම මේ විදිහට සරලව හිටගෙන ඉන්නේ නැහැ. අපි කරන්නේ අපේ පුරු කකුල ඉදිරියේ තියෙද්දි පුරු නැති කකුල අපි පස්සෙන් තියනවා. පස්සෙන් තියලා අපි අපේ අල්ල වෙන්න ඉදිරියෙන් අත් දෙක තියාගන්න. මේක තමයි අපේ පළවෙනි ඉරියව්ව. මම මේ පැත්තට ගත්තොත් මේක තමයි අපේ ඉරියව්ව. අපි කොයි වෙලාවක අඩියක් ඉස්සරහට තියන්නේ නැහැ. අපි හැමතිස්සෙම ප්‍රතිවාදයේ අපේ දිහාට යනවා නම් අපි හැමතිස්සෙම අඩියක් පිටිපස්සේ තියලා තමයි අපි මේ ආකාරයට එන්නේ. මේ අපේ අල්ල ගත්තොත් අල්ල මේ විදිහට පෙන්නුවා. පළවෙනිම දේ තමයි ඔයගලන්ගේ මතකයට එන්නේ නවතින්න කියන දේ. නැත්තම් ඔයගොල්ලෝ හොඳට මතක තියෙනවා නම් පාරකදී යද්දී විශේෂයෙන්ම රථ වාහන පොලිස් නිලධාරියෙක් ඔයගලන්ට අදදික් කරොත් ඔයගොල්ලෝ පළවෙනිදම කරන්නේ වාහනේ නවත්තන එක. අපි මේ පිළිබඳව මේ සංකල්පයේ හිතේ තියාගෙන අපි හැමතිස්සෙම අත් දෙකම ඉදිරියට තියාගන්න. එතකොට එකක් මේකෙන් ඔබට ආරක්ෂාවක් සැපේනවා. දෙවනියට වටේ ඉන්න කට්ටියට ඔයගොල්ලෝ කියනවා මට යමෙක් අනුතරක් කරන්න එනවා. මම ඉන්නේ ආරක්ෂිතව සූදානම්ව කියලා. පළවෙනිදම අපි කරන්න ඕනේ අපි වාචිකව වටේ ඉන්න කට්ටියට අපි හඳුන්වලා දෙන්න ඕනේ අපිට කවුරු හරි කෙනෙක් අනුතරක් කරන්න එනවා. ඒකින්ද මුලින්ම අපි ශබ්ද ළඟ අපි කියනවා මට අනුතරක් කරන්න එනවා එපා නවතින්න මේ වගේ මොකක් හරි පිරිසට දැනෙන වචන කිහිපයක් අපි ශබ්ද ළඟ අපි කතා කරනවා. උදාහරණයක් විදිහට අපි ගමු සිපු ප්‍රගී එනවා මගේ දිහාවට මම කොහොමද ඒකට රියැක්ට් කරන්නේ කියලා. එපා නවතින්න. නාමසරයක බලමු. එපා නවතින්න. එහෙම තමයි අපි පළවෙනිම විදියට අපි රියැක්ෂන් එක ගන්න. ඊළඟට දැන් මෙයා අපේ ආරක්ෂිත නැත්නම් අපිට කම්ෆර්ටබල් zone එක මෙයා පෙනිට්‍රේට් කරගෙන එනවා. එතකොට අපේ තියෙන අපිට තියෙන වේගවත්ම ආයුධය තමයි අපේ අත. අපි අතින් ඇහැට කිල්ල ජැබ් එකක් යනවා. අපි බලමු අපි ඒක කොහොමද කරන්නේ කියලා. එපා නවතින්න. එපා නවතින්න. දැන් අපි මේක කරලා අපි තවදුරටත් සරණකට යන්නේ නැහැ. අපි කරන පළවෙනිම දේ තමයි මේ වගේ වෙලාවක ප්‍රතිවාදියට පහරක් වැදුනොත් අපි කරන්නේ මෙතනින් පලා යනවා. අපිට සටනක් අවශ්‍ය නැහැ. මොකද වටේ ඉන්නේ යාගේ යාළුවෝ වෙන්න පුළුවන්. වටේ ඉන්නේ යාගේ නෑදෑයෝ වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට ලොකු කරදරයක් වෙනවා ලොකු පිරිසකින්. ඊට වඩා ඔයාට තියෙන අනතුර ඒ වෙලාවේ ඉවත් කරා. ඔයා ඒ වෙලාවේ පැනලා දිව්වා. එතකොට ඔයාට තව දවසක් ජීවත් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟ දවසේ ඔයා ජීවත් වෙනවා. ඊළඟට ඔයා හුස්ම ගන්නවා. ඔයාට ඔයාලගේ පවුලේ කට්ටියත් එක්ක ඉන්න පුළුවන්. ඔයාගේ රස්සාවට යන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ වැදගත් දේවල් වලට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න. පාරකදී ඔයාට අනතුරක් කෙරෙන්නේ එනවා. කරන්න ඕනේ පළවෙනි දේ තමයි අනතුර එතනින් නතර කරලා ඔයා ඒ අනතුර ඇති ස්ථානයේ ඉවත් වුණා. බොහොම වැදගත් ඒක මතක තියාගන්න. දැන් මගේ ප්‍රතිවාදියා එනවා මට අනතුරක් කරන්න. මම මගේ තියෙන මගේ වේගවත්ම
මගේ ආයුධය අත පාවිච්චි කරලා මම එයාගේ ඇහැට අනතුරක් කරලා මම මේ ස්ථානයේ පලා යන ආකාරය අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා. නවතින්. අපි මේ කරන සියලුම තාක්ෂණ වේදයන් අද දිනේදී අපි අපේ ස්වේච්ඡාවෙන් සහභාගී වුණා කාන්තාවක්. අපි යට තාක්ෂණ වේදය පැය කිහිපයකින් ගන්නලා අපි බලමු එයා කොහොමද අපිට සහාය දක්වන්නේ, අපි කොහොමද බලමු එයාට අනතුරක් කරන්න එනවා නම් එයා කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ. දැන් අපි ඊළඟට කතා කරනවා අපි පළවෙනිම ටූල් එක අපේ අත. ඊළඟට අපි කොහොමද බලමු අපේ කකුල පාවිච්චි කරන්නේ විශේෂයෙන් මෙයාගේ ටොයින් ප්‍රදේශයට නැත්නම් ඉංගිලි ප්‍රදේශයට අපි කොහොමද පහරක් එල්ල කරලා ඒ අනතුර ඉවත් කරගන්නේ කියලා. අපි මේකට කියනවා ස්කූප් කික් කියලා. නැත්නම් අපි මේක ස්කූප් කික් කියලා කියන්නේ ඇත්තටම මේක ඩිල් ස්කූප් එක වගේ ස්කූප් එකක් විදිහට වැඩ කරනවා. එතකොට මේ කකුල ඉස්සරහට ගියා ස්කූප් එකක් විදිහට ආවා. ඉස්සුණා ආවා. මේක තමයි සාමාන්‍යයෙන් අපේ ප්‍රතිචාරය දක්වන විදිය. අපි බලමු කොහොමද ප්‍රතිවාදියෙක් ඉස්සරහට එද්දී කොහොමද අපි මේක පාවිච්චි කරන්නේ කියලා. මුලින්ම අපි මේක පාවිච්චි කරන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ආරක්ෂිත ඉරියව්වට ඇවිල්ලා අපි එපා කියලා තව දුරටත් අපේ ළඟට එනවා නම් තමයි අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේකේ ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි එයා එපා කියලා එයා අපේ ඉස්සරහට එනවා නම් අපිට අඩියක් ඉස්සරහට ගිහලා එයාට පහර දෙන්න පුළුවන්. එයා ඊටත් ළඟ නම් අපි ඉන්න ස්ථානයේ ඉඳන්ම පහර දියත් කරන්න පුළුවන්. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. අපි පළවෙනිට බලමු එයා දුර ඉන්නවා අපි කොහොමද අඩියක් කරගෙන ලිංගික ප්‍රදේශයට පහරක් දෙන්නේ කියලා. එපා නවතින්. අපි බලමු දෙවෙනි ආකාරයට එයා අපේ ළඟට තව දුරටත් ඇවිල්ලා අපි කොහොමද එයාට අපි ඉන්න තැන ඉඳන්ම පහර එල්ල කරන්නේ කියලා. එපා නවතින්. අපි දැන් බලමු මේක සජීවීව අපි එයා තර්ජනයක් කියලා හිතලා අපි කොහොමද පාරකදී අපි ක්‍රියා කරන්නේ කියලා. එපා නවතින්. දැන් අපි ඉගෙන ගත්ත කොහොමද පහරක් එල්ල කරන්නේ පහරක් එල්ල කරන්නේ කියලා. නමුත් හැමදේශම අපි එල්ල කරන එකක් පහරක් හෝ එක පහරක් සමහරක් වෙලාවට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. අපි එතකොට මෙතන තියනවා මේකේ කම්බිනේෂන්ස් වලට. අපි බලමු කොහොමද කම්බිනේෂන්ස් වැඩ කරන්නේ කියලා. අපි උදාහරණයක් විදිහට යන්න පුළුවන්. අපේ ඇහැට යන්න පුළුවන්, අපේ ඩ්‍රොයින් එකට යන්න පුළුවන්, අපිට ආයේ ඇහැට යන්න පුළුවන්. නැත්නම් අපේ ඩ්‍රොයින් එකට යන්න පුළුවන්, ඇහැට යන්න පුළුවන්, ආයේ ඩ්‍රොයින් එකට යන්න පුළුවන්. මේ කැමති කම්බිනේෂන් එක ගන්න පුළුවන්. අපිට අවශ්‍යතාවය තියෙන්නේ මෙයාගේ අනතුර අපිට ඒ වෙලාවේ නවත්ත ගන්න විතරයි. අපිට මෙතන සටනක් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මෙයාට වේදනාවක් දීලා මෙයා බිම වැටෙන්න හරි නැත්නම් මෙයා වේදනාවෙන් ඉන්න වෙලාව අපි එතනින් පළල යනවා. හරි අපි බලමු කොහොමද මේ වෙලාව වල සජීවව පෙන්වන්නේ කියලා. එපා නවතින්. එපා නවතින්. අපි දැන් මේ කම්බිනේෂන්ස් වලට යන්නේ. මේක මුල් ප්‍රශ්නයක්. කම්බිනේෂන්ස් වලට යන්නේ හේතුව තමයි. එකක් මගේ පහරක් වදින්න නැති වෙන්න පුළුවන්. දෙවෙනි එක සමහරක් වෙලාවට එක පහරකින් මෙයා අඩවන්න වෙන්න පුළුවන්. ඒකෙන්ද මම ග්‍රොයින් එකට ඇටැක් එකක් දුන්නොත් මෙයා ග්‍රොයින් එක අල්ලගෙන පහත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මෙයා තාම වේදනාවෙන් යුතුව මට යම්කිසි අනතුරක් කරන්න ඉඩ තියෙනවා. මෙයා ග්‍රොයින් එකට අල්ලගෙන පහත් වුණාම මට ඊළඟ ළඟම තියෙන ටාගට් එක තමයි ඇහැ. මම ඇහැට යනවා. මෙයා ඒකට ඇහැ අල්ලගන්නවා. සමහරවම මට හරි ග්‍රොයින් එකට යන්න හැකියාව තියෙනවා. ඒකෙන් තමයි මේ කම්බිනේෂන්ස් වලට යන්නේ. අපිට එක පහරකින් මෙයා වටපණ කරන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. නමුත් සමහරක් වෙලාවට අපිට පහරවල් කිහිපයක් මේ වගේ දෙන්න සිද්ධ වෙනවා සතරවල් වටපණ කරලා. ස්ටොප්. අපි දැන් බලමු කවුරු හරි අතින් අල්ලන්න ආවොත් මොකද කරන්නේ කියලා. දැන් ඕගොල්ලන්ට ගොඩක් සෙල්ෆ් ඩිෆෙන්ස් ක්ලාස් වල අපි මේ අතින් අල්ලන්න ගියොත් මෙහෙම දෙයක් කරන්න ගියා. ඒ නැත්තම් අර අතින් ඇල්ලුවොත් මේ අතින් ඇල්ලුවොත් මේ පැත්තට එන්න ගියයි. මෙහෙමයි. ඒක වැඩ කරනවා. මම නෑ කියන්නේ. නමුත් මමයි මේ දෙන්නම එක වගේ ශක්තිවන්තයෙක් නම් වැඩ කරනවා. නමුත් කාන්තාවක් හරි පොඩි දරුවෙක් හරි දුර්වල කෙනෙක් නම් මම හිතන්නේ ඒක වැඩ කරනවාද? ඒක ලොකු ප්‍රශ්නාර්ථයක්. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? අපි බලමු අපි මෙච්චර වෙලා ඉගෙනගත්ත දේවල් එකව කරලා කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් මේ අල්ලන්නේ කෙනෙක් කියන්නේ මේ නිකන්
ගන්නද කියලා නෑ. එයා අදිනවා. අදිනකොට අපිට මොකද? අපිට පළවෙනිටම කික් එක කරගන්න අමාරුයි. මොකද මෙයා අදිනවා. අදිනකොට අපිට මුත් කරගන්න බැහැ. නමුත් මට කියන්නේ මෙතන අපේ අතක් තියෙනවා. හරි? ඊළඟට අපේ කකුලේ සමහරක් වෙලාවට දිග මදි වෙන්න පුළුවන් මෙයාට කික් කරන්න. එහෙනම් මොකද ඊළඟට අපේ ඊළඟ වෙපන් එක ධනිස් අපිට ඒක දෙන්න පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද මේ ඔක්කොම එකව කරන්නේ කියලා. හරි. දැන් අපි සජීවීව කරමු. කරලා බලන්න පාරක අවස්ථාවක් ආවොත් අපි කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. නවති. ඊළඟට බලමු විශේෂයෙන්ම පාරකදී වෙන්න පුළුවන් දේ තමයි ඔයගොල්ලන්ගේ විශේෂ වෘත්තියකට හේතු කරලා හරි නැත්නම් හිතගෙන ඉඳදී හරි ඔයගොල්ලන්ගේ බෙල්ලෙන් අල්ලන්න පුළුවන්. අපි කොහොමද මේ වගේ දේවල් ප්‍රතිචාර දක්වන්නේ කියලා. මෙතනදී අපි මෙච්චරලා ඉගෙන ගත්ත දේවල් තමයි අපි පාවිච්චි කරන්නේ. පොඩි වෙනසකට තියෙන්නේ අපි චුට්ටක් තාක්ෂණයේදී චුට්ටක් වෙනස් කරනවා. මෙතනදී අපි මුලින්ම කරන්නේ මෙයාගේ මේ අපේ බෙල්ලට එන ප්‍රෙෂර් එක අඩු කරගන්න. මුලින්ම අත් දෙකෙන් තද කරනවා. හරි වාටවන්න මේ විදිහට එන්න පුළුවන් ගැටලුවක් නැහැ මේ විදිහට එන්න පුළුවන් නැත්නම් අතේ එල්ලෙන්න පුළුවන් ගැටලුවක් නැහැ මේකදී අපි තාක්ෂණ වේද දෙක තුනක් ඔයගලන්ට පෙන්නනවා පළවෙනි තාක්ෂණ වේදේ තමයි අපි හොඳට අතේ එල්ලෙනවා දැන් මෙයාට මගේ බෙල්ල හිර කරන්න බෑ උත්සාහ කරන්න මෙයා බෙල්ල හිර කරන්න නම් මෙයා අනිවාර්යෙන් අත් දෙක දිගාරින්නම ඕනේ දැන් හිර කරන්න දැන් මෙයා බෙල්ල හිර කරනවා මගේ පළවෙනි ප්‍රතිචාරය තමයි දෙවෙනි ප්‍රතිචාරය rolling. අපි අද බලමු. දැන් අපි බලමු දෙවෙනි තාක්ෂණික වේදේ මොකද කියලා. අපි ඉස්සෙල්ලා කරේ අපි උත්සාහ කරා මෙයාගේ බඩ ප්‍රදේශයට ධනිසෙන් පාරක් ගන්න. ඒ වෙලාවේදී ඇති වෙන දුරස්ත ප්‍රමාණයත් එක්ක අපි යාගේ ලිංගික ප්‍රදේශයට පහරක් දුන්නා. දැන් අපි යනවා දෙවෙනි එයා අපේ උගුරු දණ්ඩ හිර කළා. එයා අපේ හුස්ම නැති කරනවා නම් අපි උත්සාහ කරමු එයාගේ හුස්ම නැති කරන්න. අපි කරන දේ තමයි මෙයාගේ බෙල්ලේ මෙතන තියෙන ප්‍රෙෂර් පොයින්ට් එක. ඒක තද කරනවා. එතකොට මෙයාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් එනවා. ඊට පස්සේ අපි අර ඉස්සෙල්ලා ඉගෙන ගත්ත සියලුම දේ මෙතනට එකව කරනවා. අපි බලමු කොහොමද කරන්නේ. අපි බලමු අපේ අපිත් එක්ක අද එක්කම වුණ අපේ කාන්තාව කොහොමද මේක ප්‍රතිචාර දක්වන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ දැන් අපි ඉස්සරහෙන් කොහොමද අපි බෙල්ල හිර කරන්න ආව. දැන් පිටිපස්සෙන් බෙල්ල හිර කරන්න ඉන්න එක තමයි අපිට ගැලවෙන්න තියෙන අමාරුම තැනක් තමයි එතන. හේතුව මේ මෙතනදී එන චෝක් එක අනුව සාමාන්‍යයෙන් තප්පර කිහිපයකදී මට සිහින තියෙන්න පුළුවන් මොකද මගේ මේ කැරටිඩ් ආටරි එක හිර වෙලා ඒකෙන් මොලේට යන ලේ ගමනාගමනේ අඩු වෙනවා. අඩු වුණාම විශේෂයෙන්ම සිහින තියෙන. එතකොට පාරකදී වගේ දෙයකදී මට මෙයාට කරන්න තියෙන අනුතර වැඩි. කොහොයි? ඔය තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. එතකොට මේ අපේ මේ ගුරු දෙපැත්තෙන් මෙතනින් යන කැරොටිඩ් ආටරි එක හිරවීමක් වෙලා ඔළුවට යන ලේ ගමනාගමනේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. හරි. අපි දැන් බලමු කොහොමද මේ දැන් කරපු දෙයට ප්‍රතිචාර දක්වන්නේ කියලා. පළවෙනි දේ තමයි මෙයාගේ මේ අත එල්ලී. මෙයාගේ අත මෙතන තිබ්බත් ගැටලුවක් නැහැ. මම මේක එල්ලනවා. මගේ ශරීරයේ බර දාලා එල්ලනවා. දැන් බලන්න මගේ බෙල්ලට තිබ්බ ප්‍රෙෂර් එක නැත්නම් පීඩනයේ ලොකු කොටසක් මෙතනින් දැන් අයින් වෙලා තියෙනවා. දැන් මම ඊළඟට කරන්නේ මම ගාව තියෙන මගේ ළඟම තියෙන ටූල් එක තමයි මගේ දත්. විශේෂයෙන් මගේ පදනක දත්තලේ අපි මෙයාගේ මේ ළඟම තියෙන මාංශ පේශියක් අපි හයියෙන් අල්ලගෙන අපි හපනවා. එතකොට මොකද වෙන්නේ මෙයාගේ මේ තියෙන මේ හෝල්ඩ් එක නැත්නම් මේ අල්ලගෙන ඉන්න මේක රිලීස් වෙනවා. එතකොට අපි ඊළඟට කරන්නේ මේ රිලීස් වෙච්ච හැටි මෙයාගේ ලිංගික ප්‍රදේශයට පහරක් දීලා අපි මෙතනින් ඉවත් කරනවා. අපි බලමු කොහොමද මේක කරන්නේ. දැන් අපි බලමු කොහොමද පාරකදී වගේ වෙලාවකදී මේක සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද කෙනෙක් ඇවිල්ලා කරලා අපේ මේ කියන හෙඩ්ලොක් කියලා.
හෙඩ්ලොක් එකකට අපි දාගත්තොත් මේක බොහොම අපහසු තැන. විශේෂයෙන්ම ඔයාව ගිහිල්ලා පිටියක හරි හපන්න පුළුවන්. ඔළුව නැත්තම් ඔයාව හොල් කරගෙන ඉන්න පුළුවන් වෙන කවුරු හරි කට්ටියක් ඉන්නකම්. අපි බලමු මේ වෙලාවට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා. විශේෂයෙන්ම මේ වගේ වෙලාවක කියන්න ඕනේ දැන් ඔයගොල්ලෝ කොහොම හරි ප්‍රතිවාදියාගෙන් පැනලා ගියා. ඔයාලා අඳුරක් කරන්නේ ඉන්නේ පැනලා යනකොට නිකම්ම දුවන්න එපා. පුළුවන් තරම් කෑ ගහගෙන දුවන්න. මොකද සමහරක් වෙලාවට එයාගේ ගෝල බාලයෝ නැත්නම් එයාගේ නෑදෑයෝ හිතවත්තු ළඟ ඉන්න පුළුවන්. ඔයාලට අඳුරක් කරන්න සංවිධානාත්මකව කරගන්න. ඒකට කෑ ගහගෙන දුවන්න. එතකොට ඔයාගේ වටේ පිටේ ඉන්න හැමෝගෙම අවධානය ඔයාගේ පැත්තට එනවා. එතකොට ඔයාලට තියෙන අනතුරෙන් 90%ක්ම එතනින්ම නතර වෙනවා. අපි බලමු කොහොමද කරන්නේ. අපි මේක කියන හෙඩ්ලොක් කියලා. විශේෂයෙන් මේකදී මගේ ශ්වසන මාර්ගයයි මගේ රුධිර මාර්ගයයි දෙකම අවහිර වෙන්න පුළුවන් මේ වෙලාවේ. මම මුලින්ම කරන්නේ මේකෙදි අර ඉස්සෙල්ලා කරපු ආකාරයෙන් මේ අත එල්ලෙනවා. මේ අත එල්ලෙනවා කියන්නේ මම මේ අත අදින්නේ නැහැ. මම එල්ලෙනවා. මම අදින එකේ එල්ලෙන එකේ අතර වෙනසක් තියෙනවා. මේ අදිනවා. මේ එල්ලෙනවා. එල්ලුනහම මගේ මෙතෙන්ද තියෙන පීඩනය ගොඩක් අඩු වෙනවා. ඊළඟට මම කරන්නේ මෙයාගේ පිටිපස්සේ අත දාලා මෙයාගේ ඉනෙන් අල්ල ගන්නවා බැරිනොත් ෂර්ට් එකෙන් අල්ල ගන්නවා. නැත්තම් කලිසමෙන් අල්ල ගන්නවා. දැන් මෙයාට මගේ මෙරලා යන්න ක්‍රමයක් නැහැ. උත්සාහ කරන්න. මෙයා යනකොට මාත් එක්කම යන්න ඕනේ. දැන් මම මෙයාට මෙයාගේ අවම වශයෙන් තප්පර 5ක්වත් සපා කරනවා මෙයාගේ මේ කියන මේ ඉල ප්‍රදේශය. අපි බලමු. එතකොට මෙයා මේ එයා අල්ලගෙන ඉන්න ග්‍රහණය අඩු කරගන්නවා. මම මේ අත ඉස්සරහට ඉන්නහල්ල මගේ දිග්ග ප්‍රදේශයට පහරක් දෙනවා. පහරක් දීලා මෙයාව තල්ලු කරලා මම දුවන ගමන් මම උදව් ඉල්ලගෙන කෑගෙනවා. අපි බලමු මේක සජීවීව කොහොමද පාරවලදී සිද්ධ වෙනකොට අපි මේක කරන්නේ කියලා. දැන් අපි බලන්නේ විශේෂයෙන්ම කාන්තාවකට කොහොම භයානකම තැනක් මෙතන කාන්තාවවල දිවිගෙන හිංසනයක් දුෂණයක් වෙන්න පුළුවන් ස්ථානයක්. අපි කොහොමද මෙතනින් බේරෙන්නේ? මෙතනින් පළවෙනිදම එන දේ තමයි ඈත්ලා තියෙන කකුල පිටිපස්සෙන් ක්‍රොස් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාව අපේ ළඟට ගෙන්න. කොහොමද? මේ එළියේ තියෙන අපි ක්‍රොස් කරගෙන ඉන්න කකුල් දෙක දනිස් දෙකෙන් යටට පින්ච් කරලා මෙයාව ළඟට ගෙන්න ගන්නවා. ළඟට එනකොට අපිට මෙයාගේ මෙන්න මේ ටාගට් එක අපිට තියෙනවා. අපි දැන් මොකද කරන්නේ? ළඟට එන ගමන් අපි මෙයාව බදාගන්නවා. බදාගත්තෙන් පස්සේ මෙයා උත්සාහ කරනවා යන්න. මෙයාට යන්න බෑ. මෙයා යනවා නම් මාත් එක්කම යන්න ඕනේ. දැන් මම කරන්නේ මෙයාගේ මේ ප්‍රදේශයේ බයිට් එකක් දෙනවා. දෙනකොට එයාගේ පළවෙනිම රියැක්ෂන් එක තමයි මෙතනින් ගැලවෙන්න ඕනේ කියන්නේ. එතකොට එයා මෙතනින් යන්න උත්සාහ කරනවා. එතකොට මම මෙයාට පයින් පහරක් දීලා මම එයාව මගේ ඈඩ් කරලා මම අනතුරෙන් මම අයින් වෙනවා. අපි බලමු කොහොමද කරන්නේ. අපිට සුලභවම දකින්න පුළුවන් ආයතන තමයි පිහිය සහ ස්ටික් එක. සහ අපි නෝ පොල්ලක්, යකඩ පොල්ලක්, පිහියක්, විදුරු කටු ඒ වගේ දේවල් ගොඩක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි ඇත්තටම වෙපන් ගැන කතා කරනවට වඩා අපි මේ වෙලාවේදී කතා කරන්නේ කොහොමද එවෙලේ සාදාගත් උපකරණ අලියාවිද මොනවාද කියලා. විශේෂයෙන් ගත්තොත් කාන්තාවක් ගත්තොත් එයා ගාව කියනවා හයි හීල්ස්. අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් පොයින්ටර් වෙපන් එකක් විදියට. හරි? ඊළඟට අපි ගත්තොත් එම් කුඩයක්. කුඩයක් ගත්තොත් අපිට ගන්න පුළුවන් එක පොල්ලක් විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් යතුරු කැරල්ලක් තියෙනවා නම් යතුරු කැරල්ලේ යතුරක් කරගෙන අපිට අනින්න පුළුවන් පිහිටුඩක් විදියට. අපිට පෑනක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට සෙල්ෆෝන් එකේ එක මුල්ලක් පාවිච්චි කරන්න පුළුවන් අපිට ඒ එක්විප්මන්ට් එකක් විදියට. ඉතින් අපි මේ දේවල් මානසිකව හිතලා විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම කාන්තාවන්ගේ කොණ්ඩෙට ගහන කූරු තියෙනවා කොණ්ඩ කූරු. කොණ්ඩ කූරු අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉම්ප්‍රොවයිස් වෙපන් එකක් විදියට. ඊළඟට බෑග් එක. අත් බෑග් එක පාවිච්චි කරන්න පුළුවන් උන්ට විශේෂයෙන්ම
අපි ගත්තොත් මේක ගත්තොත් දඟල කරවල තියෙන බෝලයක් වගේ ඕලන්ට ඒක ස්විම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්ගේ මූණකට. අපි බලමු විශේෂයෙන්ම ඒ වගේම තමයි තව අපි ගත්තොත් ඔයාලගේ මැගසින් එකක් තියෙනවා. මැගසින් එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට පොඩි වෙපන්නයක් විදිහට. අපි බලමු මේ අපි ගත්ත මේ සංකල්පයත් එක්ක අපි කොහොමද මේ වෙපන් එක අපි ඉස්සරහට යන්නේ කියලා පාරක ආරක්ෂාව. අපි ගත්තොත් එහෙම මේ වගේ ස්ටික් එක. මේ ස්ටික් එකේ තියෙන ඇට්‍රිබියුට්ස් වෙනස්. මේක ගොඩක් වෙලාවට තියෙන මේක ඇට්‍රිබියුට් තියෙන්නේ මේක ෆෝර්ස් එකක් පාවිච්චි කරන්න ඕනේ විශේෂයෙන්. ඊළඟට මේකේ ස්ටික් එකේ කෙරෝලට වෙන්න තමයි මේකේ ෆෝර්ස් එක වැඩි. මේකේ බලය වැඩි. එතකොට අපේ ඇඟේ තියෙන ෆෝර්ස් එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න ඕනේ අපේ ප්‍රතිවාදියට හානියක් කරන්න. එතකොට අපි ගත්තොත් එහෙම පිහිය ගත්තොත් මේ පිහිය රේන්ජ් එක ගන්න. ස්ටික් එකේ රේන්ජ් එක වැඩි. පිහිය රේන්ජ් එක අඩුයි. නමුත් පිහිය වෙලා තියෙන්නේ මේක තමයි දැනට ලෝකේ තියෙන භයානකම අයියාවද. තුවක්කුවක් ගත්තොත් තුවක්කුවක් අපිට ඈත ඉඳන් පුළුවන් විඩි තියලා කෙනෙක්ට හානියක් කරන්න. නමුත් පිහියක් ගත්තොත් පිහියක් කරන්න පුළුවන් හානිය බොහොම බරපතලයි. විශේෂයෙන්ම අන්තර්ජාලයෙන් හොයලා බලන්න නයිෆ් ඇටැක්ස් කියලා බොහොම භයානක විදිහට සිදුවෙච්ච සිදුවීම් තියෙන අන්තර්ජාලය. පොඩක් හොයලා බලන්න. එතකොට මේකෙදී මේක අපිට ශරීර ශක්තිය වැය කරන්න අවශ්‍ය නැහැ. බොහොම සියුම් පහරවල් කිහිපයකින් සතුරාව විනාශ කරන්න පුළුවන්. මොකද බොහොම සියුම් දේවල් ටිකක් මේකේ තියෙනවා. අපිට තියෙන්නේ කැපෙන පැත්ත තියෙන කරලා පොඩ්ඩක් අදින්න. ඊට පස්සේ මේකෙන් පුළුවන් කපන්න පුළුවන්. අනින්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන් මේ හෝල්ඩ් එකක් විදිහට. අපිට ගොඩක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකින්ද මේ එක එක වෙපන්ස් වල තියෙන ඇට්‍රිබියුට්ස් වෙනස්. ඒකත් මතකේ තියාගන්න. අපි මුලින්ම ඔයගොල්ලෝ මේ වගේ බ්ලන්ට් වෙපන් එකක්. නැත්නම් අපි කියනවා මොටා ආයුධයක්. මොටා ආයුධයක් තියෙනවා කොහොමද මොටා ආයුධයකින් තමුන්ගේ සතුරාව මෙල්ල කරගන්නේ කියලා. ඒකට විශේෂයෙන් ගත්තොත් අපි ඔයගොල්ලන්ට පාරකදී සම්මේලනදී අපි ගන්නන්නේ අපි ගොඩාක් තාක්ෂණ වේදම් ගන්නන්නේ. අපි ඕන සරල දෙයක් ගන්නන්නේ. අපි කියන මේකට X pattern කියලා. අපි කරන්නේ සතුරාගේ ඉදිරියේ X අක්‍ර වගේ මේ විදිහට තමුන්ගේ වෙපන් එක අපි හසුරුවමු. විශේෂයෙන්ම අපි ඔයගොල්ලන් ඉදිරියට ගත්තොත් අපිට මේ අපේ බයෝමෙකැනික්ස් නැත්නම් බොඩි මෙකැනික්ස් නැත්නම් අපිට පුළුවන් අත විතරක් පාවිච්චි කරලා මේක හසුරුවමු. නැත්නම් බොඩි එක ගත්තොත් බොඩි එකත් යූස් කරන්න පුළුවන් අපිට. අපි දැන් බලමු මේ උඩේ වගේ එකක් කොහොමද ස්ටික් එකක් විදිහට පාවිච්චි කරන්නේ කියලා. අපි විශේෂයෙන් ගත්තොත් අපි මෙතනදී අපේ අර පරණ අපි ගත්ත සංකල්පයන් අපි මෙච්චර වෙලා ඉගෙන ගත්ත දේවල් තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. අපි කොහොමද ඒක කරන්නේ? විශේෂයෙන්ම උඩේ අතේ තියෙනකොට අපේ ප්‍රතිවාදී කෙනෙකුට අපි ප්‍රතිවාදයට කියනවා. පළවෙනිම දේ තමයි මේ වෙපන් එක දිගරගෙන තියාගන්න එපා යා මේ ගන්නවා. ඒකින්ද මේ වෙපන් එක දිගරගෙන තියාගන්න නෑ. වෙපන් එක පුළුවන් තරම් ශරීරයට ළඟ තියාගන්න. පිහියක් වේවා කුඩයක් වේවා හයි හීල්ස් වේවා තමුන්ගාව කියන ඕනම වෙපන් එකක්. ෆෝන් එක වේවා කිසි ගැටලුවක් නෑ. දැන් මොකද කරන්නේ? මේ ප්‍රතිවාදී එනකොට මම කියනවා මම ගාව ආයුධයක් තියෙනවා එන්න එපා. එන්න එපා මම මේක පාවිච්චි කරනවා කියලා කියනවා. එන්න එපා මාළඟ ආයුධයක් තියෙනවා එන්න එපා. අපි මේකෙන් කියනවා අපි මෙයාට කියනවා එන්න එපා ළඟට එන්න එපා මම ළඟ ආයුධයක් තියෙනවා. අපි දැන් මෙයා තවදුරටත් මගේ කමාන්ඩ් එකට අවනතුන් නැත්නම් මගේ මම කියන දේ වලට අවනතුන් නැත්නම් මම කරන්නේ එයාලට වෙපන් එක සමහර කාලේ තියෙන්න පුළුවන්. සමහර කාලේ එයාලගේ වෙපන් එක නැති වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මම මේ වෙපන් එක තිබ්බත් නැතත් මම මෙයාගේ හානි කරන්නේ මේ අතට. මට අවශ්‍ය නැහැ මෙයාගේ ශරීරයට හානියක් කරන්න. මට අවශ්‍ය කරලා තියෙන්නේ මේ අතේ තියෙන මේ දරුණු ආයුධය. හෝ එන අත අපි මේකට තුවාලයක් හරි නැත්නම් මේකට වේදනාවක් ගන්නවා. අපි යාව එතන නතර කරවලා අපි යනවා අපේ ආරක්ෂිත ස්ථානයේ. ඒක තමයි මෙතනදී වෙන්නේ. අපි බලන්න අපි මුලින්ම කරන්නේ මේ විදිහට X ආකාරයකට. අපි බලමු පාරකදී කොහොමද මේ වගේ විපර්ණයක් කරනවම මම රියැක්ට් කරන්නේ. විශේෂයෙන්ම මතක තියාගන්න පිහියක් වගේ එකක් කවුරු හරි අරගෙන ආවොත්
ඔයාට ඒකට සමාන මොකක් හරි ආයුධයක් නැත්තම් මොකක් හරි ඒක වළක්වන්න මොකක්ම හරි ආයුධයක් නැත්තම් දුවන්න. ඒක තමයි වට තියෙන හොඳම විසඳුම. පුළුවන් නම් දුවලා බේරෙන්න. මොකද වෙපන් එකක් එක්ක විශේෂයෙන්ම මේ වගේ පිහියක් එක්ක බේරෙන්න අමාරුයි. ඕගොල්ලෝ අවුරුදු ගානක් ට්‍රේන් කරලා නැත්තම්. නිරායුධ විශේෂයෙන්. ඒකෙන්ද මොකක් හරි පුටුවක් හරි නැත්නම් මොකක් හරි ඝන දෙයක් මේ වෙනුවට පාවිච්චි කරන්න. මොකද මේ පිහියක් කියන්නේ නිකන් ගෑනුණා මේ ඔයගලන්ගේ අතේ තියෙන ලේ යන දමඩි ගොඩක් කැපෙන එක තියෙනවා. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. විශේෂයෙන් පාදක. අපි දැන් මෙයා සමහරක් වෙලාවට එනවා වගේ පර්ස් එක ඉල්ලගෙන. මේක දරුවන්නේ නැහැ. විශේෂයෙන් පර්ස් එක වගේ දෙයක් ඉල්ලන් එනවා නම් විශේෂයෙන්ම ඔයගොල්ලෝ නිරායුධ නම් ඔයගොල්ලෝ ගාව තියෙන දේවල් දීලා යන්න. මොකද ඔයගලන්ට පර්ස් එකේ තියෙන සල්ලි ඊට පස්සේ බෑග් එකේ තියෙන සල්ලි ඔයගලන්ගේ මුදු ඒ දේවල් පස්සෙට හම්බ කරගන්න පුළුවන්. නමුත් ජීවිතේ තරම් වටින දෙයක් කොහෙත්ම නැහැ. ඒකින්ද ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මුලින්ම වා නිරායුධ නම් සටන් කරන්න හැකියාවක් නැත්නම් විශේෂයෙන්ම තමුන්ගේ ප්‍රතිවාදියාලක පිළියක් වගේ දෙයක් තියෙනවා නම් කරුණාකරලා මේ දේවල් දීලා දුවන්න. අපි බලමු දැන් කොහොමද මේ ආයුධයක් තියෙනවා මං ගාවක් තියෙනවා ඒකට විරුද්ධව ක්‍රියා කරන්න ආයුධයක් විශේෂයෙන් කුඩයක් වගේ දෙයක්. අපි බලමු කොහොමද ක්‍රියා කරන්නේ කියලා. එපා ආයුධ තියෙනවා. Stop.